ස්වාමීන් වහන්සේගේ වචනය කියන ආකාරයෙන් අපි ජීවත් වෙන්න ඔබ වහන්සේ අපිට උපකාර කරනු මැනව. ස්වාමීන් මමද ඔබ වහන්සේගේ දරුවන්ද ඔබ වහන්සේගේ ශුද්ධ ලේවලින් සමගනු මැනව. ඔබ වහන්සේ අපි වෙතට කතා කරන විට අපගේ හදවත ඔබ වහන්සේගේ අභිමුඛය විරුද්ධ වෙන්න ස්වාමීන් වහන්සේගේ වචනය නියම ලෙස අපගේ හදවත තුල ඒවා තේරුම් ගන්නට ඔබ වහන්සේ උපකාර කරනු මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. දේව වචනයෙන් පවසනවා ගීතාවලිය 127 3 වෙනි පදය ළමු දෙවියන් වහන්සේගේ උරුමය. ආමෙන්. ඒ කියන්නේ ඔබ යම් කාලයක දරුවෙක් වෙමින් දැන් වැඩිහිටියෙක් වෙලා ඉන්නවා. ආමෙන්. ආමෙන්. ඒ වගේම ඔබට ස්වාමීන් වහන්සේ දුන්නා වූ දරුවන් සිතාගන්න ස්වාමීන් වහන්සේ ඔබට උරුම කොට දී තිබෙනවා. ස්වාමීන් වහන්සේට අත්පොලසම් දෙමුද? උරුමය කියන්නේ මොකක්ද? Heritage, inheritance කියලා ඉංග්‍රීසියෙන් කියනවා. උරුමය කියන්නේ මොකක්ද? ඔබ හිතන්න පුළුවන් උරුමය කියන්නේ මොකක්ද කියලා අපි හිතනවා නම් අපිට දේපල, ඉඩම් කඩම් එවැනි දේවල් අපේ උරුමයට අපගේ දෙමව්පියන් අපිට දෙන දේ. හලෙලූයා. මේ වගේ ඔබලන්ට සමහර අයට ගෙවල් හම්බෙන්න ඇති, සමහර අයට වාහන හම්බෙන්න ඇති, සමහර අයට ඉඩම් හම්බෙන්න ඇති. විවිධ දේවල් ඔබගේ දෙමව්පියන් ඔබගේ උරුමයට ලබා දෙනවා. ආමෙන්. ඒක ඔබට ආශිර්වාදයක්ද නැද්ද? ආශිර්වාදයක්. නමුත් බයිබලෙන් පවසන්නේ මේ විදිහට. දරුවන් දෙවියන් වහන්සේගේ උරුමය. දෙමව්පියන් ඔබලන්ට ඉඩම් කඩම් දෙනවා මිස නමුත් දෙවියන් වහන්සේ ඔබටද ඔබගේ දෙමව්පියන්ටද දීලා තියෙන්නේ ඔබගේ උරුමයට ලෙස. ආමෙන්. ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ ඉඩම් කඩම් ගෙවල් දොරවලට සීමා වන්නේ නැහැ. ඒ එහාට ස්වාමීන් වහන්සේ ඔබගේ දෙමව්පියන්ට ඔබව උරුම කොට දී තිබෙනවා කියන්නේ ඔබගේ වටිනාකම කොච්චර විශාලද කියන එක ඔබ හිතා ගන්න ඕනේ. ආමෙන්. ඒ කියන්නේ අපි ඒ තරම් වටින නිසා තමයි දෙවියන් වහන්සේ අපිව අපගේ දෙමව්පියන්ට දී තිබෙනවා. ස්වල්ප මොකක් හිතලා බලන්න. මේ විවිධ වයස මට්ටමින් අපි ඉන්නවා. මේ ඔබගේ වයසත් එක්කම ඔබ හිතලා බලන්න සැබෑ ලෙස මම දෙවියන් වහන්සේගෙන් මගේ දෙමව්පියන්ට ලබා තින්නා වූ උරුමයක්ද කියලා හිතලා බලන්න. ඔබගේ ජීවිතේ කෙබඳු ආකාරයෙන්ද ඔබගේ දෙමව්පියන්ටද අන් ආයතන ආශිර්වාදයක් වෙලා තියෙන්නේ කියලා හිතලා බලන්න. නැත්නම් ඔබගේ ජීවිතේ ගෙවි ගිය කාලයක් නිකරුණේ නාස්ති වෙනා වූ ජීවිතයක් ඔබ ජීවත් වෙලා ඉන්නේ කියලා. ඊළඟට කියන්නේ දෙවියන් වහන්සේ දෙන්නා වූ උරුමය ඒකෙන් දෙවෙනි කොටස අපි දකින්නේ කුසේ ඵලය නම් මොකද්ද? මොකද්ද? ඔබ බලලා කියන බයිබලේ. විපාකේ නම් දැන් සිංහල භාෂාවේ විපාකයක් කියපු ගමන් ඒක පොඩ්ඩක් අර නෙගටිව් විදියට තමයි තේරෙන්නේ. විපාකේ කියලා ඉංග්‍රීසියෙන් අපි බලන එක රිවෝඩ්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපිට දෙන්නා විශාල තෑග්ග. ආමෙන්. දරුවෙක් හම්බෙච්ච ගමන් කී දෙනෙක් කියනවද අයියෝ අයි ගන්නේ නැහැ අපිට දරුවෙක් හම්බුනේ. අයියෝ මම පුතෙක් කියලා එක බලන්නකෝ සුදු දුවෙක් හම්බුණා. දරුවෙක් හම්බෙච්ච ගමන් කී දෙනෙක් අනේ මන්ද ඇයි අපිට දරුවෙක් ඕන වෙන්නේ? එහෙම කියලා දුකටපත් වෙච්ච අය ඉන්නවද නැත්නම් සතුටින් හිටියද ඔබ? පාස්ටර් කාට දරුවෝ එපාලු කොහොමද කියන්නේ? හරි දරුවා හම්බෙච්ච ගමන් කී දෙනෙක් දරුවා දිහා බලලා hina වුණාද ඇඬුවාද විවිධ හැඟීම් ප්‍රකාශ කරනවා. කියන්න බලමු. හලෙලූයා. දැන් මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. වැඩිමල් පුතාට වයස 23යි, දුවට 21යි, බාලයෙක් කෙනාට අවුරුදු 16යි. දැන් 3 වෙනි දරුවා හම්බෙන්න ඉන්න වෙලාව අපි බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ වෙලාවේදී අපේ අනිත් දරුවෝ දෙන්නා දුවයි පුතයි යාත්නා කරනවා ස්වාමීනි අපිට මල්ලි කෙනෙක් දෙන්න කියලා. මම කියනවා ස්වාමීනි මේ යාත්නාට උත්තර දෙන්න බෑ කියලා. නමුත් ස්වාමීන් වහන්සේ දරුවන්ගේ යාත්නාවට උත්තර දුන්නා. හලෙලූයා. මම තුන්වෙනි බබා හම්බෙන්න ඉන්නවා. මම දන්නේ නැහැ. නමුත් එදා මම දොස්තර ළඟට යන්න කලින් මම යාත්නා කරා. ස්වාමීන් වහන්සේ මට උත්තර දුන්නා.
මට පුතෙක් හම්බ වෙනවා. එයාට සෙත් කියලා නම තියෙනවා. ලූක් දෙවෙනි පරිච්ඡේදයේ 52 වෙනි පදයේ විදිහට එයාගේ ජීවිතය සිද්ධ වෙන්න යනවා. ඔහු පාලකවරයෙක් වෙන්න යනවා. නමුත් මව්කුස දරුවෙක් ඉන්න කාලේ ඔබ ආරක්ෂා වෙන යක්ෂයා මේ දරුවව හානි කරන්න ඉන්නවා. දැන් මේ ඔක්කොම මම අහලා දෙවියන් වහන්සේ කියපු විදියටම මට හැම දෙයක්ම සිද්ධ වුණා. කියන්නේ මම බබෙක් හම් වෙන්න ඉන්නවා කියන එක මම දැනගත්ත මාස 3න් පස්සේ 4 වෙනි මාසේ මගේ ස්වාල් පුරුෂ පාස්ලසින් ඇක්සිඩන්ට් වුණා. 5 වෙනි 6 වෙනි මාසේ මට පෙපල් හැදුණා. ඊට පස්සේ විවිධ දේවල් කොහොමරි මාස 9ම මට අමාරු වුණා. අන්තිමට මට ඉමර්ජන්සි සීසරියන් දෙනියායේ ඉස්පිරිතාල ඔපරේෂන් තියටර්ස් නෑ දැන් තියෙනවා. මට කලින් තිබුණේ නෑ. මම දෙනියායෙන් නම් ගාල්ලට එන්න ඕනේ කිලෝමීටර් 83යි. ඒ වෙනකොට පාස්ටර් හිටියේ නුවරඑළිය ප්‍රදේශයේ යම් සම්මේලනයකට ගිහිල්ලා. අතේ සල්ලිත් නෑ. කොහොමරි දරුවා හම්බෙන්න හිටියේ ජූනි 8. නමුත් මට මැයි 26 අමාරු වුණා. මට උපකාර කරන්න දෙවියන් වහන්සේ මිනිස්සුන්ව නැගිටිනවා. උන්න වෑන් එකේ යනවා. ඉස්පිරිතාලෙට යන වෙලාවේදී කිලෝමීටර් 83ක් යන වෙලාව ඉස්පිරිතාල කීපයක් පව් කරගෙන යන්න ඕනේ. ඒ ඉස්පිරිතාල දකින්න වෙලාව මට හිතෙනවා දැන් බබා හම්බෙන්න දැන් හම්බෙන්න කියලා. කොහමරි ගාල්ල ගියා ටැග් ගාලා මං කිව්වා මට අමාරු ඉමර්ජන්සි සීසරියන් දරුවා මිකෝනියම් +3 ඒ කියන්නේ දරුවා කුස තුල ජරාව නැත්තම් මිකෝනියම් මේවා බීලා නිල් පාට වෙලා ඉපදුනා දරුවා. දොස්තර බබා හම්බුනාට පස්සේ මට ඇවිල්ලා කිව්වා වාසනාවන්ත අම්මා කෙනෙක් හේතුව මේ දරුවා මේ තරම් අසාධ්‍ය වෙලා තාම ජීවත් වෙනවා. ඒ කාලෙම දෙනියායේ තව එක්කෙනෙකු ඒ තත්ත්වයට තුල ගියාම ඒ දරුවා ජීවත් වෙන අතර සිටිනවා. මම ඔබට පෙන්වුම් කරන්නේ ස්වාමීන් වහන්සේ දරුවන්ව අපිට දීලා තියෙන විපාකයක් කෙනේ විශාල ත්‍යාගයක් ලෙස. ආමෙන්. ඔබගේ දරුවන් ඔබට වටිනා වස්තුවක්. දෙවියන් වහන්සේ දුන්නා වූ උරුමය දෙවියන් වහන්සේ දෙන්නා වූ විපාකය නැත්නම් විශාල දායාදයක්. ඒක ඔබ විශ්වාස කරනවා නම් හයියෙන් අත්පොලසන් දෙන්න. දෙවියන් වහන්සේ අපි ඉපදෙන්න කලින් එපිස පොතේ කියනවා එතුමාගේ කල්පනා වලින් අපි හිටියා කියලා. ඒ කියන්නේ අපගේ මව් කුසට අපි එන්න කලින් දෙවියන් වහන්සේ අද වෙනි දවස අපි මේ විදිහට වාඩි වෙලා ඉනවා මේ ඇඳුම ඇඳගෙන ඉන්නවා වයිකල් ඇසෙම්බලි ඔෆ් ගොඩ් සභාවේ මෙන්න ඉන්නවා කියන එක දෙවියන් වහන්සේ දැකලා ඉවරයි. දෙවියන් වහන්සේට අපේ රූපේ දැකලා එක්සයිට්මන්ට් එකක් නැත්නම් අලුත් දෙයක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ අපිව දැකලා හමාරයි. ආමෙන්. නමුත් අපි ගැන හිතන වෙලාව අපිට පුදුම වෙන විදියට ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේ බොහෝ දේවල් කරලා තියෙනවා. ආමෙන්. අපි අද දවසේදී අපි හිතන්න ඕනේ ස්වාමීන් වහන්සේ අපිව උරුමකට දෙමෝපියන්ට දී තිබෙනවා. ස්වාමීන් වහන්සේ අපිව දෙමෝපියන්ට දී තිබෙන විපාකයක් ලෙස ඒ ඔක්කොට වඩා දෙවියන් වහන්සේ අපගේ අයිතිකරුවා. ආමෙන්. ඔබ අයිති වන්නේ නැහැ ඔබට. ඔබ අයිති වන්නේ දෙවියන් වහන්සේට. අපි කියමුද මම අයිති වන්නේ අපගේ දෙවියන් වහන්සේට කියලා. තව ශබ්දයක් උරුමය ලෙස අපි කියමු. මම අයිති වෙන්නේ මගේ දෙවියන් වහන්සේට. මේ ඉන්න සියලු දෙමව්පියන් ඔබ දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ දුන්නා වූ දරුවන්ගේ බාරකරුවන් පමණයි. ආමෙන්. බොහෝ වෙලාවට ඒක අපිට අමතක වෙනවා. අපිට අමතක වෙනවා අපගේ දරුවන් දෙවියන් වහන්සේ තමයි අයිති තැනත්තා. අපි ඔවුන්ව බලා ගන්නා වූ අය පමණයි කියලා. ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේගේ තැන අපි අරගෙන දරුවන්ව අපගේ විදියට අපි මෙහෙවනවා. හරිද නැද්ද අම්මා තාත්තලා කියන්න බලමු. අපි කැමති විදියට තමයි අපි දරුවන්ව හදන්නවා. අපිට අමතක වෙනවා මේගොල්ලන් අපිට ලැබිලා තියෙන දෙවියන් වහන්සේගෙන් දෙවියන් වහන්සේ අයිතිකරුවා මම මේ දරුවන්ගේ බාරකරුවන් කියලා. හලෙලූයා. අද දවසේදී ඔබ එවැනි ආකල්පයෙන් ඉන්නවා නම් ඔබ දෙවියන් වහන්සේගේ වචනත් එක්ක ඔබව දමගා තවදුරටත් ඔබගේ දරුවන් ගැන තිබෙනා වූ සියලු යෝජනාවන් ඔබ ඔබගේ විදිහට කරන්න එපා.
බාර දෙන්න දෙවියන් වහන්සේට. එතුමා තමයි ඔබගේ දරුවන්ගේ අයිතිකාරයා. ඔබට ඔබගේ වගකීම වන්නේ ඔවුන්ව නිසලස දෙවියන් වහන්සේගේ මාර්ගය ඔස්සේ පුහුණු කරමින් ඔවුන්ව ගෙනියන එක. හලෙලූයා. හලෙලූයා. මේ කියන වෙලාවේදී ගොඩක් මව්වරුන්ට ඒක හරි අමාරු කාරණාවක්. අයියෝ මගේ දරුවාව මම කොහොමද මගේ විදිහට හදන්නේ නැතුව දෙවියන් වහන්සේගේ විදිහට හදන්නේ කියලා. පොඩ්ඩක් මේ බයිබලෙන් බලමු අන්නා ගැන. පළමු සාමුවෙල් පළමු පරිච්ඡේදය මේ බයිබලේ පෙරලා ගනිමු. මට බයිබල් කියවපු සිස්ටර්ට මම මාතෝ බයිබලේ වැඩ පවරනවා. පළමු සාමුවෙල් පළමු පරිච්ඡේදයේ 6 වෙනි පදයේ දෙස අපගේ අවධානය යොමු කරමු. ස්වාමීන් වහන්සේ විසින් ඇගේ ධර්මය පියවන ලද බැවින් ඇගේ සැදිරි ඈ කෝපවන පිණිස ඇයට බොහෝ සෙයින් තරහ ඉපදුවාය. මේ වචනේ ඔබගෙන් මම ප්‍රශ්නයක් අහනවා. අන්නාගේ කුසය කවුද අයිති කරගෙන නැත්නම් ඒ කුසය දරුවෙක් නොලැබෙන පිණිස කවුද ක්‍රියා කරේ කියලා. බයිබලේ බලලා කියන්නේ. දෙවියන් වහන්සේ කවුද? දෙවියන් වහන්සේ. එනම් ඔබ හිතන්න ඕනේ ඔබට ලැබිලා ඉන්නා දරුවෝ 3 දෙනෙක් දෙන්නෙක් එක්කෙනෙක් නැත්නම් ඊට වඩා දරුවෙක් දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් ඔබගේ කුසය ස්වාමීන් වහන්සේ වෘත කරා. හලෙලූයා. හලෙලූයා. දැන් මේව කියන වෙලාවෙදී සමාන වෙලාවට අපි හිතන්නේ මේ දේවල් කොහොමද වෙන්නේ? මේ ස්වභාවික දේවල් නේ. නමුත් දේව වචනින්ම කියනවා අන්නගේ කුසයට කුමක්ද සිද්ධ වුනේ කියලා. ඒ අන්නගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ කරපු ක්‍රියාව නිසා ඇගේ ජීවිතේ සතුටුදායක ජීවිතයක් වුණේ නැහැ. පළමු භාර්යාවට දරුවෙක් නැහැ. ඒ නිසා දෙවෙනි භාර්යාව පෙනින්නාව ඔහු විවාහ කරගත්තා. පෙනින්නා නැමැති කාන්තාවක්ව විවාහ කරගත්තා. ඒ පෙනින්නාගෙන් ඇයට දරුවෝ කවුද එල්කානට දරුවන් හම්බුණා. නමුත් එල්කානන් බොහෝ ලෙස ප්‍රේම කරේ අන්නට. ඉතින් හැම අවුරුද්දම ඒගොල්ලෝ ශීලෝ කියන තැනකට පූජා ඔප්පු කරන්න යන වෙලාව පෙනින්නා අන්නගේ හිත තුවාල කරනවා. ඇය සමාජයේ තුවාල වෙලා තියෙන මදිකපට නිවස තුල ඇය තුවාල කරා ඔබ දරුවෙක් නැති ඔබ වඳ ස්ත්‍රියක් කියලා. අපගේ සමාජය වුණොත් වදභාවයෙන් ඉන්නා වූ ස්ත්‍රියන්ව කොහොමද සලකන්නේ කියලා ඔබ හොඳට දන්නවා. සුබ දේවල් වලට ඒගොල්ලන් ඉදිරිපත් වෙන්න බෑ. හරි. ඒගොල්ලන්ට නිතරම කියන්නේ පළ දරන්නේ නැති වදභාවයෙන් ඉන්නා වූ මනුෂ්‍යයෙක්. ඒ දුක තුල අන්න ගමන් කරා. හැම අවුරුද්දම ගිහිලා කඳුළු සැලුවා මක්නිසාද පෙනින්නා නැද විවිධ වචනෙන් ඇගේ බඳභාවයට පාර ගැසුවිසි. නමුත් එක දවසක් ඒ ස්ථානෙට ගිය වෙලාවේ අතීරණය කරා මම දේව ගෘහයට යනවා. මම දේව මාලිගාවට ගිහිලා මම යාඥා කරනවා. ඇය ගිහිලා යාඥා කරනවා. යාඥා කරන එක අපි බලමු. මේවෙනි යාඥාව ඔබ කරලා තියෙනවද කියලා සිතලා බලන්න. බයිබලෙන් අපි බලමු පළමු සාමුවේල් පළමු පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට 13 වෙනි පදය දක්වා. ඈ භාර්යා කෙනින් සේනාවල ස්වාමීන් වහන්සේ ඔබගේ මෙහෙකාරිගේ දුක සැබවින් බලා මා සිදු කර ඔබගේ මෙහෙකාරි මතක නැති නොකර ඔබගේ මෙහෙකාරිට පිරිමි දරුවෙක් දෙනසේක් නම් ඔහුගේ ජීවිතයේ සෑමදාටම ඔහු ස්වාමීන් වහන්සේට දෙන්නෙමි. දැන් පිළිහද්ද ඔහුගේ හිස පිළිතුරු පිළින්නේ යයි කීවාය. ඈ ස්වාමීන් වහන්සේ ඉදිරියේ බොහෝ වෙලා යාඥා කරන අතර ඒලි ඇගේ මුඛයේ දෙස බලා සිටියේය. මක්නිසාද අන්නා තමාගේ සිත තුළේම කතා කළාය. ඇගේ තොල් පමණක් සෙලවුණේය. ඇගේ කටහඬ ඇසුනේ නැත. ඉන්දිසා ඈ දීමත් වෙලායි ඒලි සිටුවේය. අය සිස්ටර් හරි. 11 වෙනි පද පටන් ගන්නේ දෙවියන් වහන්සේගේ ඉදිරියේදී යම් පොරොන්දුවක් වෙනවා. ඒ කියන ස්වාමීනි ඔබ වහන්සේ මගේ දුක බලනවා කියලා. මේ උදේසනදී සමහර අය දරුවන් ගැන යම් දුකකින් ඉන්නවා නම් ඔබ අන්නාමෙන්
යාඥා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. අන්න කිව්වා ඉංග්‍රීසි බයිබලෙන් කියන්නේ affliction කියලා. ඒ කියන්නේ දුක කියන්නේ දරා ගන්න බැරි දුක. ඒ කියන්නේ ඒ දුක කා ළඟ ගියොත් ඒක සංසිඳවන්නේ නැහැ. කාටවත් බෑ ඒ පුද්ගලයාට සැලසුම ලබා දෙන්න. ඒ කියන ස්වාමිනේ වහන්සේට පිරිමි දරුවෙක් මෙනාස් අපට ආශිර්වාද කරනවා නම් මම ඒ දරුවව නැවත ඔබ වහන්සේගේ මෙහෙවරට දෙන්නේ ඔහුව කැප කරනවා කියා කොයි විදිහටද කැප කරන්නේ කියලා ඒ පවසන අතර දීර්ඝ කාලයක් ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ යාඥා කරන වෙලාව ඒ හිටපු උත්තම පෝෂකයා හිටියා. ඒලි කිව්වා මේ කාන්තාව උදේ පාන්දර මොකද බීලා මෙතන යාඥා කරන්නේ කියලා ඇසිතුවා. ඒ තරම් යා ස්වාමීන් වහන්සේගේ ඉදිරියේදී ඇගේ හදවත වැගිරුවා. ඊට පස්සේ ඔබ දකින්න පුළුවන් පදවල වලින් අපිට පෙන්නේ අන්න ඒන් පස්සේ ඇඬුවේ නැහැ. ඒ යාඥාවෙන් පස්සේ ඇඬුවේ නැහැ. ආමෙන්. ඒට එච්චර නිසකකමක් තිබුණා. ස්වාමීන් වහන්සේ මට පුතෙක් දෙන්න යනවා. ඒ පුතා මං ස්වාමීන් වහන්සේට ඔප්පු කරන්න යනවා. හලෙලූයා. හලෙලූයා. මේ උදේසනදී මම අහන්නේ මේ ස්ථානයේ සිටින ඔබ කී දෙනෙක්ද සම්පූර්ණයෙන්ම ඔබගේ දරුවන්ට ස්වාමීන් වහන්සේට කැප කරලා තියෙන්නේ කියලා. මම ආසෙ ඔබගේ අත් බලන්න. ඔබට දෙවියන් වහන්සේ දුන්නා වූ දරුවන්ව නැවත එතුමාට කැප කරන ඔබ කී දෙනෙක් කැමැත්තෙන් ඉන්නවද? අත් උස්සලා ප්‍රකාශ කරන්න. හලෙලූයා. ඔබගේ අත් ස්වාමීන් වහන්සේ දකින්න වගේම ඔබගේ හිත් දකින්න වූ දෙවියන් වහන්සේ අපි අතර සිටිනවා. ආමෙන්. හලෙලූයා. එයින් අන්න ඇඬුවේ නැහැ. නමුත් මොකද වුනේ කියන එක අපි බලමු. දැන් ඒනිත් එක කතා කරලා ගොස් කෑම කාලා දැන් ගෙදර යන්න ලෑස්ති වෙනවා. 19 වෙනි පදය අපි නැවත බලමු. 19 වෙනි පදයේ මොකද කතා කරන්නේ කියලා. ඔහු අලියම නැගිට ස්වාමීන් වහන්සේ ඉදිරියේ නමස්කාර කොට හැරී ගොස් සාමාන්‍ය තමුන්ගේ ගෙදරට පැමිණියෝය. එල්කානා තමාගේ භාර්යාව හන්න අඳින්නේ. ස්වාමීන් වහන්සේ සිහි කළසේක. ස්වාමීන් වහන්සේ ඇවසී කළසේක. ආමෙන්. කුසය දෙවියන් වහන්සේ විසින් වැසුණා නම් ස්වාමීන් වහන්සේ ඒ කුසය අරින පිණිස ස්වාමීන් වහන්සේට අන්නව මතක් වුණා. හලෙලූයා. හලෙලූයා. අන්න ගර්භණියෙක් වුණා. ඇයට පුතෙක් හම්බුණා. ඒ පුතාගේ නම සාමුවෙල්. සාමුවෙල් කියලා නමේ අර්ථය නම් ස්වාමීන් වහන්සේගේ ඉල්ලුමේ ස්වාමීන් වහන්සේ මට දුන්නා. නැත්නම් ස්වාමීන් වහන්සේ දුන්සේක. හලෙලූයා. ස්වාමීන් වහන්සේගෙන් මම යමක් ඉල්ලුවා. ස්වාමීන් වහන්සේ මට ඒ දේ දුන්නා. දැන් දරුවා හම්බුණා. ඊළඟ අවුරුද්ද ඒගොල්ලන් දේවමාලිගාට යන වෙලාව අන්න කියනවා මං ඉන්නේ නැහැ. මං ඉන්නේ. ඒ වගේම දැන් දෙමව්පියන් මව්වරුන් දරුවන්ට කිරි දීලා ඉවර කරන්නේ අවුරුදු 4කින් 5කින් වගේ. අපි හිතමු 5යි කියලා. අවුරුදු 5ේදී අන්න දරුවා රැගෙන දේවමාලිගාවට යනවා. මෙතන කාට හරි අවුරුදු 5ක දරුවෙක් ඉන්නවද? අවුරුදු 5ක් කියන්නේ මේ ගානට වගේ. හරි? චුටි අඳුමක් අඳලා ගෙනියලා ඒකට කියනවා මම යාඥා කරා ඔබ දැක්කා. ඒ දරුවව මම ගෙනත් තියන්නේ ඔබට ඒ දරුවව බාර දෙන්න මේ දේවමාලිගාවේ මේ දරුවා රැගෙන. මේ ඉන්න අම්මලා කී දෙනෙක් එවැනි දේ කරන්න පුළුවන්ද ඔබට? අපිට අකල් හිතනවා. දාන්න ඕනේ. හරි. මොකද ඉස්කෝලේට දාන්න ඕනේ ඔක්කොම. අන්න ගන්නවා ඇගේ ජීවිතේ සිද්ධ වෙච්ච විශාලම හාස්කම් ඒ දෙවියන් වහන්සේගෙන් සිද්ධ වුණේ. ආමෙන්. දෙවියන් වහන්සේට පුළුවන් මගේ දරුවාට අවශ්‍ය වෙන සියලු දේ මට ඒ දරුවාට ලබා දෙන්න. මක්නිසාද දරුවාගේ අයිතිකාරය දෙවියන් වහන්සේ. ආමෙන්. හලෙලූයා. දැන් දරුවව බාර දීලා අපි නම් කොච්චර පෙරලි අඬනවද? අයියෝ කියලා දරුවව ඉන්නවා වඩා ගන්නවනේ. ඒක තියලා මොන්ටිසෝරි තියලා යනවා අම්මලා දන්නවනේ නේ. තාත්තලා දන්නවනේ දරුවා නඩ නැදෙන්න. අන්න ඒ දරුවව තියලා ඊළඟට දෙවෙනි සාමයේ දෙවෙනි පරිච්ඡේදය දකින්නේ
ගීතිකාවක් ගායනා කරනවා. යාඥාවෙන් ගීතිකාවක්, නමස්කාර ගීතිකාවක් ගායනා කරනවා. දෙවියන් වහන්සේට ස්තුති කරනවා. හලෙලූයා. අද දවසේදී මේවැනි මව්වරුන්, පියවරුන් ස්වාමීන් වහන්සේ අපි අතර කරනවා. සමහර වෙලාවට ඔබගේ අවුරුදු 5ක දරුවෙක් වෙන්න පුළුවන්, 15ක දරුවෙක් වෙන්න පුළුවන්, 25ක දරුවෙක් වෙන්න පුළුවන්. අපි කී දෙනෙක්ද අපගේ දරුවන් දෙවියන් වහන්සේටම බාර දෙන්නේ? දැන් මම මේක ඉතිහාස නිසා මම වචනට යන්නේ නැතුව ඔබට මම කතා කරනවා. ඔබ ගෙදර ගිහලා ඔබට බලන්න පුළුවන් මේ පරිච්ඡේදයේ කොහමද ස්වාමීන් වහන්සේ සාමුවෙල් සමග ගනුදෙනු කරන්නේ. සාමුවෙල් හැදුනේ ඒලිගේ ළමුන් අතර. ඒලිගේ ළමුන් දුෂ්ට ළමුන්, නපුරු ළමුන්. ඔවුන් ආදර්ශයක් පෙන්වන්නේ නැහැ. ලොකු ළමයි ඒගොල්ලන් විවාහ වෙලා ඉන්න අය. හොඳ අය නෙවෙයි. සාමුවෙල් හැදුනේ ඒ වැරි හොඳ නැති අය අතර. නමුත් සාමුවෙල් ඔවුන් කරපු වැරදි වැඩ කරේ. ආමේන්. ඇයි කියලා ඔබ හිතන්නේ? සාමුවෙල්ට ඒ වැනි ඒ කියන්නේ පාපයට දක්වන්න නැතුව ඉන්න පුළුවන් උනේ ඇයි? පළමුදේ ඔබ හිතන්න ඔහු අවුරුදු 5ක් අම්මා ළඟ තාත්තා ළඟ හැදුණා. ඒ කාලය තුල ඒ අම්මා දෙවියන් වහන්සේ ගැන කතා කරා. ඔහුව ඇයි බෙන් කරමින් දෙවියන් වහන්සේට කැප කරන්නේ කියන එක කතා කරා. කුඩා කාලේ ඔබගේ දරුවන්ට ඔබ දාන්නා වූ දෙවියන් වහන්සේ කෙරේ තියෙන බීජය කවදාවත් ඔවුන් ඒකෙන් අහක යන්නේ නැහැ. ආමෙන්. දැන් මගේ දරුවන් 3 දෙනාට ගැලවීම, ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියපත් වීම, එතුමා අපි උදෙසා මැරුණා, නැවත නැගිටිනා, අපේ පාපේ මගේ දරුවන්ට කතා කරන අවුරුදු 3 දී ඉන්නවා. 3 දෙනාටම මම ඔවුන් අවුරුදු 3 ගැලවීම පණිවිඩය දීලා මගේ දරුවන් එක මම යාඥා කරා. ලොකුට ඒගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැහැ. නමුත් චිත්‍ර පෙන්නුවා. චිත්‍ර පෙන්න මේ දේ තමයි. ඔබ කැමතිද යේසුස් වහන්සේ පිළිගන්න? දරුවන් කියනවා ලොකු පුතා කිව්වා ඔව් හරි එන මාත් එක්ක මේ යාඥා කරන්න කියලා 3 දෙනාටම මම ගැලවීම යාඥා කරනවා. දැන් හැරි බලන වෙලේදී මම සතුටු ස්වාමීන් වහන්සේ මට ඒ කාලේ දුන්නාම මඟ පෙන්වීම නිසා. හැරි බලන වෙලාවේ ස්වාමීන් වහන්සේගේ මාර්ගයේ ඔස්සේ ස්වාමීන් වහන්සේට බයව සිටින්න ස්වාමීන්ගේ කැමැත්ත කරන්න අපගේ දරුවන් ඔවුන් පුහුණු වෙලා ඉන්න නිසා. ආමෙන්. ඔවුන් පිළිබඳ තීරණය ගන්න අයිතියක් තියෙනවා දෙවියන් වහන්සේ තුල. මේ ඊය පෙරේදා මගේ ස්වාමි පුරුෂයා මගේ පුතාට කිව්වා මේ අපේ ඥාති කෙනෙක් ඔයාලට මගුල් බලලා තියෙනවා කියලා. ඉතින් කිව්වා බෞද්ධ කියලා. බෞද්ධ කියලා අපිට බෑ. හරි. ඔහු පොඩි කාලේ ඉඳන් දෙවියන් වහන්සේගේ මාර්ගය තෝරගන්න යුතුයි. මම මේ දේ කියන්නේ ඔබ දෙමව්පියන් විදියට ඔබගේ දරුවන්ගේ ආත්මික ජීවිතයට ඔබ හොඳට කැප වෙන්න. ඔබ පස්සේ ලෞකික දේවල් අපේ ලබා දෙනවා. ටියුෂන් නම් ටියුෂන්, ඉස්කෝලේ නම් ඉස්කෝලේ. කොහොමද ඔබ කොච්චර කැප වෙනවද කියලා හිතලා බලන්න. දරුවන්ගේ ආත්මික ජීවිතය ගැන ඔබ ඔවුන් දෙවියන් වහන්සේගේ මාර්ගය ඔස්සේ යන්න ඕනේ කියලා කොච්චරද කැප වෙන්නේ. නැවත අපි අන්නගේ ජීවිතය දැස බලමු. අන්න ගොස් ඒලි ළඟ ඇගේ දරුවව දැනුවා දුන්නා. ඒන් පස්සේ අපේ සාමුවෙල් හැදුන බැලුනේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙළ බිම නිදාගෙන ඒක තමයි දරුවා හැදුනේ. ඊට පස්සේ ඔහුට අවුරුදු 10 12 වගේ ඔහුට හඬ ඇසෙනවා. ඔහුගේ නම කියනවා. සාමුවෙල් ස්වාමීන්ට තුන්වර. ඒලි ළඟට එනකොට ඒලි කියන මම ඔබට කතා කරේ නෑ කියලා. ඒලි කියනවා ඊට පස්සේම කතා හඬක් ඇවිල්ලා කියලා ඔව් ස්වාමීන් මම මෙහිය කියලා කියනවා. සාමුවෙල් කියන වෙලාව සාමුවෙල්ට ලොකු අවුරුදු 20ක දරුවෙක් නෙවෙයි පොඩි දරුවෙක්. බයිබලෙන් කියනවා චයිල්ඩ් කියලා ළමයෙක්. ඒ කියන්නේ 13 ඒ වෙනි වයස. ස්වාමීන් වහන්සේ දරුවට කතා කරා. ආමේන්. ආමේන්. මොකද්ද කතා කරේ? කරන්න යන දේවල්
හුරතල් විදියට ඒ දරුවව හදන්න කැමැත්තෙන් ඉඳ ඇති. නමුත් දෙවියන් වහන්සේට දුන්නා. දෙවියන් වහන්සේ තවත් දරුවන් 5 දෙනෙක්ගෙන් අන්න හලෙලූයා. ස්වාමීන් වහන්සේ අපි තුල අපි සමග සිටින්නේ බොහෝ යහපත් දේ කරන්න යනවා. අද දවසේදී ඔබ තීරණයක් ගන්න ඕනේ. මට දුන්නා වූ දරුවන් සමග කුමක්ද කරන්න යන්නේ කියලා. ස්වාමීන් වහන්සේ ඔබට දුන්න දරුවන් ඔබ අයිති කරන්න නෙවෙයි ඔබ රැක බලා ගන්න. ඒ දේ කියලා අපි බලමු. ඔබ දරුවන්ව ආත්මිකව පෝෂණය කරන්නේ කොයි විදියටද? අන්න ඒ අවුරුදු 5 වෙනකොට හරි 6 වෙනකොට හරි දරුවාට අවශ්‍ය වෙන ආත්මික පුහුණුවීම් ලැබලා ඉවරයි. සාමාන්‍යයෙන් අපි දකින්නේ අවුරුදු 3 වෙනකොට දරුවෙක්ට අවශ්‍ය ප්‍රමාණයට මුල වර්ධනය ඉවරයි. ඒක තමයි අර පොඩි කාලෙම දේවල් අපි ඔවුන්ට උගන්වන වෙලාව ඒවා ඉක්මනින් අල්ල ගන්නවා. ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔබගේ කුඩා කාලයේ පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඔබට මතක තියෙන දේවල් තියෙනවද කියලා? අවුරුදු 2-3දී මගේ අස්සසී කාන්තාව මට ගීතාවලිය 23යි ඒ වගේම ස්වාමීන් වහන්සේගේ යාඥාවයි තව බයිබල් පද ගොඩක් මට කටපාඩම් කෙරෙව්වා. ඉතින් ඒ ආන්ටිට සලකන්නේ නැති නිසා මට හරි ආදරේ. ඒ නිසා මට ඒ කටපාඩම් පුහුණු කරා. දැන් මම හිතලා බලන්න අන්න අවුරුදු 3දී මට පුළුවන් කියලා. නමුත් දැන් අවුරුදු 3 දරුවෙකුට අපි මේ ඒ පාස්ටර් පුළුවන් Google එකේ සර්ච් වීඩියෝ එකෙන් බලලා ගන්න. ඒ පාස්ටර් කිතුණු පවුලක ඉපදිච්ච දරුවෙක්. අම්මා ගුරුවරයෙක් තාත්තගේ රැකියාවට එච්චර මතක නැහැ. කුඩා කාලේ ඉඳන් දරුවන්ව පුහුණු කරා ඔවුන් යාඥා කරන්න ඕනේ බයිබලයේ කියවන්න ඕනේ කියලා. අම්මා ළඟට උදේ තේ බොන්න එන වෙලාවේ දරුවන් බයිබල් කියවලාද යාඥා කරාද කියලා අම්මා බලලා තමයි තේ දෙන්නේ. ඒ වගේම ඉරුදින දේවමයට ඔවුන් පොඩි කාලේම ජීවිතේ හැරි බලන වෙලාවේදී දරුවා කැමති කෙනෙක්ව විවාහ කරගෙන ඉඳී ඔබ කැමති නැති රැකියාවක් කරයි ඔබ කැමති නැති ස්ථානයක ඉඳී ඇයි ඔබ දෙවියන් වහන්සේගේ සැලසුම මේ සාස්ත්‍රයේ සමහර වෙලාවට දෙමෝපිය පල්ලියට එන්නේ නැහැ. නමුත් දරුවන් විදියට ඔබ විතරක් එන්නේ. තීරණය කරන්න ඕනේ මම කැමති මාව ඉස්කෝලේ ගුරුවරු කියන දේ බලන්න. අපි ඉක්මනට තීරණය කරනවා අයියෝ මගේ දරුවා මේක කරනකොට මේක කරනකොට මේක කරනකොට කියලා. දැන් ඔබ කොළඹ පාසල් වල ඔබගේ දරුවන්ව ඉගෙන ගන්නවම ඔබට තේරෙයි ඒගොල්ලන් ස්විමින් යනවා, ඉලෙක්ට්‍රිෂන් ක්ලාස් යනවා, අර ක්ලාස් යනවා, මේ ක්ලාස් යනවා කියලා දරුවන්ගේ ජීවිතේම අධ්‍යාපනය ඉවර වුණාට පස්සේ දරුවන්ට ඊළඟට කරන්න ඉතුරු වෙන කිසි දෙයක්. ඒ කියන්නේ ජීවිතේ ඔවුන්ගේ අධ්‍යාපනයට විතරක් සීමායි. නමුත් ඔබ හිතලා බලන්න අධ්‍යාපන පමණක් දරුවෙකුට ඇතිද නැත්නම් ඒත් එක්ක දෙවියන්ගේ කාරණාව දරුවන්ට අවශ්‍යද? දැන් අපි දෙනියා ඉන්න කාලේ ඒ දරුවන් තුන් දෙනාම ඉගෙන ගත්තේ දෙනියානේ පාසල. දැන් පාස්ටර්ද මමද අපි දෙන්නම කොළඹ ආශ්‍රිතව අපි ජීවත්. දැන් අපගේ නෑදෑයන්ගේ දරුවන් ඔක්කොම කොළඹ ඉස්කෝලේ ඉන්ටර්නැෂනල් ඒ වගේ ඉස්කෝලේ වල ඉගෙන ගන්නවා. අපගේ දරුවන් ගැන අහන වෙලාව දෙනියා දමි ඉස්කෝලේ ඉගෙන ගන්නවා. ඉතින් ඔක්කොමගේ ඉදිරියේදී අපි ලැජ්ජාවට පත්වෙච්ච බොහෝ අවස්ථාවන් තියෙනවා. නමුත් එකක් අපි දන්නවා අපි දෙවියන් වහන්සේගේ ප්‍රවෘත්ති පරිදි අපි දෙන්නා ඉන්නවා. දෙවියන් වහන්සේගේ සැලසුම මත අපගේ දරුවන් ගොඩනගනවා. ආමෙන්. ඒකට හේතුව දෙනියායේ අපේ දරුවන් ඉගෙන ගත්තේ දෙනියායේ ජාතික පාසලේ.
ඊට විරුද්ධව හිටියා. පාසල අපිත් එක්ක හිටගත්තා. ළමයිව අපි පාසලට යවන්නේ සති දෙකක් හරි තුනක් හරි. ඉස්කෝලේ ටීචර්ස්ලා කෝල් කරලා කිව්වා යවන්න දරුවන්ට ඒකට කිසි හානියක් වෙන්නේ නැහැ අපි බලාගන්නවා. ඉතින් ළමයි ඉස්කෝලේට යන වෙලාව ළමයි ඒ කියන්නේ පාසල් අනිත් ළමයි මේ අපේ ළමයිව බාරගත්තා ගුරුවරුන් ගෝල් ආදරෙන් බලාගත්තා ඔක්කොම. ඒ වෙනකොට අපේ වැඩිමල් පුතා ඕලෙවල් කරලා ඉවරයි කොළඹ පාසලට දාන්න කියලා කොළඹ හිටපු පාලකවරුන් අපිව දැනුවත් කරා හේතුව අපේ දරුවන්ට නිකන් හම්බුනේ අධ්‍යාපනයට නිකන් හම්බුනේ අපි කිසි දෙයක් පිළිගන්නේ. අපි අවුරුදු කීපයකට කලින් අපි කල්පනා කර අපගේ දරුවන් කොළඹ ඉස්කෝලේ ඉගෙන ගත්තා නම් හොඳයි කියලා. නමුත් ස්වාමීන් වහන්සේ දරුවන්ට ඒ අධ්‍යාපන ලබා දුන්නා. ආමෙන්. මගේ දියණිය කවදාත් ඒවලෙවල් කරන්න හැම වීකෙන්ඩ්ස්ම එනවා දෙනියායට. නමුත් පාසල් අධ්‍යාපනයේ එයාට පුළුවන් වුණා 9 years ගන්න. ඒක ස්වාමීන් වහන්සේ දක්වපු අනුග්‍රහය. ඇත්තටම කොළඹ ඉස්කෝලේ ඉගෙන ගන්නට අපිට වීදමක් ගන්න සිද්ධ වුණේම නැහැ. ස්වාමීන් වහන්සේ තමයි ඔබට කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේගේ සැලසුම ක්‍රියාව මොකක්ද කියලා. මගේ දුව සුද්ධත්ම බෞද්ධ ස්කෝලේ ඒ පාසලේ ඒගොල්ලන්ගේ ක්‍රිස්තියානි යාඥා කරන්න යන්නේ. මගේ දුව කියන එක මම බයිබල් ඉන්න පාසලේ ඉන්නේ කියලා. ඒ තරම් කිතුණු අපගේ දරුවගේ ජීවිත තුළ ගන්න. අපිට කරන්න බැරි දේ ආමෙන්. මම ඔබව දිරිමත් කරන්න ස්වාමීන් වහන්සේගේ මාර්ගයට ඔබව ඔබගේ දරුවන්ව දාන්න ස්වාමීන් වහන්සේ කවදාවත් ඔබව ලැජ්ජාවට පත්වන්නේ ආමෙන්. ආමෙන්. ඒ අපි 2015 දී එයින් පස්සේ අපගේ කුඩා දරුවා පොඩ වෙස්ලි විදුහල හම්බුණා. වෙස්ලි විදුහල හිටියේ ඒ වෙනකොට විදුහල්පතිතුමා මගේ ඥාති කෙනෙක් මම එතුමා සමග වැඩ කරපු එකක්. ඉතින් මට මේ දරුවව ගිහලා දාන්න ලොකු අමාරුවක් වුණා. දැන් අපි දෙනියා ඉඳන් ආවේ දෙසැම්බර් ඇප්ලිකේෂන් දාලා තිබ්බේ නැහැ. ජනවාරි 16 මම කෝල් කරලා කිව්වා මේව දාන්න ඕනේ කියලා. ඒ ඇප්ලිකේෂන් කෙවන්න කියලා. ඔන්න ජනවාරි අන්තිම වෙනකොට ඉන්ටර්විව්. අදට කියලා බැලුවා නම් ඔබ දන්නවා මගේ පුතාගේ ඇප්ලිකේෂන් තාම සම්පූර්ණ නැහැ. නමුත් මගේ දරුවාව ආමෙන්. මම ඔබ දිරිමත් කරනවා පාසල් වේවා, අධ්‍යාපන වේවා, දරුවන්ගේ රැකියාව වේවා, ඒවාවන් වේවා ඕනෙකට ඔබ තේරුම් ගන්න ඕනේ දෙවියන් මගේ දරුවන් ඔබට ඉන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ නැගිටින්නේ දැසෝ. නැගිටින්නේ ස්වල්ප මොහොතක සිටුවිල්ලද ස්වාමීන් වහන්සේට බාර කරනවා. ඔබගේ හදවත ස්වාමීන් වහන්සේට යොමු කරන්න. මත්විසාද ඔබ බලාගන්නේ ඔබගේ